ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලක්විරු ගුවන්විදුලියේ රාත්‍රී 7 ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අපි සූදානම් වෙන්නේ. පින්වතුනි, අපි මේ ජීවිතේ මනුස්ස ලෝකේ ඉපදුනා. මනුස්ස ලෝකේ ඉපදිච්ච අපිට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ක් ලැබුණා. මේ ආයතන 6 ලැබීම තමයි උපත කියලා කියන්නේ. අපි මේ ජීවිතේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට ඉපදුනා. ඉපදීම සිද්ධ වුණේ කුමක් නිසාද? ඉපදීම සිදු වුණේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඒ කියන්නේ අපි කලින් ජීවිතේ ජීවත් වෙනකොට ඒ ජීවත් වෙච්ච ජීවිතේ ඇතුළු අපි සසරේ එනකොට චේතනාව පහළ කරලා රැස් කරන ලද යම් කර්මයක් තියෙනවාද? ඒ කර්මය දායාද කරගෙන සසරේ එනකොට හොඳ දෙයක් කරලා ඒ හොඳ දේ විපාකයක් හැටියට තමයි අපි මිනිස්සෙක් බවට පත් උනේ. ඉතින් මනුස්ස ලෝකේ අපි උපදිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ උපත මිනිස්සෙක් වීම අතිශයින්ම දුර්ලභ කාරණාවක් කියලා. අපි ඒක අහලා තියෙනවා. ඉතින් මනුස්ස ලෝකේ උපදීම දුර්ලභ වුණාට සසරේ යන කෙනාට තවත් ඉපදීම් තිබෙනවා සුලභ. ඉතින් උපත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපත් 4ක් තියෙනවා. උපදින ක්‍රම 4ක් තියෙනවා. පළවෙනි එක තමයි අණ්ඩජ බිත්තර ඇස්සේ උපදිනවා. බිත්තර වලින් ඉපදිලා ලෝකේ උපතක් ලබනවා සත්වයන්. ඒ වගේම ජලාර්බුජ මව් කුසෙන් ඇවිල්ලා මව් කුසෙන් ඉපදිලා ජීවත් වෙන ජීවිත තියෙනවා. ඒකත් උපතක්, මව් කුසෙන් ඉපදීම. ඊළඟට සංසේදජ උපත. සංසේදජ උපත කියලා කියන්නේ තව සමහර සත්තු සසරේ කර්මය දායාද කරගෙන එනකොට ඒ අය උපදින්නේ කුණු වෙච්ච මස්වල, ඒ වගේම කුණු කානුවල, ඒ වගේම අපවිත්‍ර තැන්වල තෙත් පරිසරයේ උපදිනවා. ඉතින් මේ උපතට කියනවා සංසේදජ උපත. ඊළඟට තවත් උපතක් තියෙනවා ඕපපාතික උපත කියලා.
ඕපපාතික උපත කියලා කියන්නේ මේ කලින් කියපු උපත් ක්‍රම තුනම නැතුව උපදින තවත් ක්‍රමයක්. ඒ කියන්නේ එයා දෙමව්පියන්ගේ කිසිම උපකාරයක් නැතුව ඒ වගේම තෙත් පරිසරයක උපකාරයක් නැතුව ඕපපාතිකව උපදිනවා. ඉතින් ඕපපාතික උපදින සත්වය තමයි දෙවිවරු, බ්‍රහ්මයෝ, ඒ වගේම අසුරයෝ, නාගයෝ, ප්‍රේතයෝ, නිරසත්තු, සමහර මනුස්ස ලෝකෙත් මනුස්සයන් ඕපපාතිකව උපදිනවා. ඉතින් මේ උපත් හතරෙන් අපිට මේ ජීවිතේ ලැබුණා මව්කුසේ උපත. මව්කුසේ උපතෙන් අපි මනුස්ස ලෝකෙට ඇවිත් ජීවත් වෙනවා. ඉතින් අපි මනුස්ස ලෝකේ මනුස්සයන් හැටියට ජීවත් වෙනකොට ගොඩාක් සත්තු බිත්තර අස්සේ ඉපදිනවා. ඒ වගේම තෙත් පරිසරයේ උපදිනවා. ඒ වගේම සසර යන සත්වයෝ ගොඩාක් දෙනෙක් ඕපපාතික උපත් ලබනවා. ඉතින් ඒ හැම උපතකටම හේතුකාරක උනේ අපි සසරේ රැස් කරපු කර්මය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනේ තමයි භවය, භවපච්චයා ජාති. අපි එහෙමයි අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන්. භවය කියලා කියන්නේ කාම ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. රූප ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. අරූප ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. එහෙනම් විපාක විඳින්න කර්ම සකස් වෙච්ච නිසා තමයි ඉපදීමක් ඇති වුනේ. ඒ කියන්නේ කලින් ජීවිතවල සිතෙන්, කයෙන්, වචනයෙන් රැස් කරපු කර්මය තමයි තීරණය කරන්නේ අපේ ඊළඟ උපත. ඒ කර්මයට අනුරූප තමයි අපි මිනිස්සෙක් වෙලා මේ ඉපදුනේ. තිරිසන් ලෝකේ සත්තු හැටියට උපදින්නේ. പ്രേත ලෝකේ പ്രേතයෝ ඒ പ്രേතයන් හැටියට උපදින්නේ. අසුරයෝ අසුරයන් හැටියට උපදින්නේ. ඒ වගේම නිරසත්තු ඒ නිරසත්තු හැටියට උපදිනවා. දිව්‍ය ලෝකේ දෙවිවරු හැටියට උපදිනවා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් හැටියට උපදිනවා. ඉතින් මේ හැම දෙයක්ම තීරණය කරන්නේ අපි විසින් රැස් කරගත්ත කර්මයයි. ඉතින් කර්මය දායාද කරගෙන ඉන්නේ අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සසර ගමන හරියට කරත්තේ වගේ. කරත්තේ රෝදේ වගේ. එතකොට කරත්තේ රෝදේ නිතරම යනකොට කැරකෙනවා වගේ සසර ගමන කැරකි එක එක ආත්මවල ඉපදී යනවා. ඉතින් මේ කරත්තේ රෝදය හිර කරලා තියෙන දෙයක් තියෙනවා. ඒකට කියනවා කඩ ඇනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කර්මය නැමැති කඩ ඇනෙන් හිර වෙච්ච කරත්තේ රෝදේ වගේ අපේ සසර ගමන. නොඑක් උපත් ලබ සසරේ උපදිනවා. ඉතින් මේ සසරේ උපත් පිළිබඳව සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සෙකුට පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. සසර ගැන පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඒක නිසායි පින්වතුනි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා සසරේ ස්වභාවය දේශනා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් ගෝචර වෙන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සසරේ ස්වභාවය, සසරේ උපදින විදිහ, සසරේ ගමන් කරන විදිහ, සසරේ සැරිසරන විදිහ පරිපූර්ණවම අවබෝධ කරගන්නවා. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් හැරෙන්න සසර ගැන අපිට වෙන දැනගන්න කිසිම කෙනෙක්
නෑ. ඉතින් අද අපි ඉගෙන ගන්නවා සසරේ එනකොට උපදින විශේෂ උපත් 6ක් ගැන. අද අපි අංගුත්තර නිකාය 4 චක්ක නිපාතේ මහා වර්ගයේ සඳහන් වෙන ලස්සන දේශනාවක් ඉගෙන ගන්නවා. චලාබිජාති සූත්‍රය. මේ සූත්‍ර දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ. ගිජ්ජකුළු පව්වේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් රාශියක් කරනවා මේ ගිජ්ජකුළු පර්වතයේ වැඩ ඉඳලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරන කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ ආනන්දයන් වහන්සේ. පින්වත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. බුදුරජාණන් වහන්සේ ළඟට අපගේ ආනන්දයන් වහන්සේ වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණ ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, පූර්ණකස්සප විසින් විශේෂ උපත් 6ක් පනවන ලද්දේ. ස්වාමීනි, පූර්ණකස්සප. එතකොට අපි දන්නවා පූර්ණකස්සප කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ සිටිය කාලේ තවත් සම්බුදුවරු කියලා නම කියාගත්ත පිරිස් හිටියා. අපිත් සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ. අපිත් බුදු වෙලා ඉන්නේ. අපිත් ධර්මයේ දේශනා කරනවා සසර නිදහස් වෙන මේක තමයි ධර්මය කියලා කියපු අය හිටියා. ඒ අයට කියනවා සත් සාත්තුවරු. ඉතින් ඒ අය අතරින් එක්කෙනෙක් තමයි මේ පූර්ණ කස්සප කියලා කියන්නේ. නිගණ්ඨනාථ පුත්ත, මක්කලි ගෝසාල, සන්දේ බෙල්ලට්ටසිය, පකුද කච්චායන මේ පිරිස. ඉතින් ආනන්දයන් වහන්සේ බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි, මේ පූර්ණ කස්සප විශේෂ උපත් 6ක් පනවනවා. එතකොට මෙයා විශේෂයෙන් උපත් 6ක් පනවනවා. ඒ තමයි පළවෙනි එක තමයි කළු පැහැ විශේෂ උපතක් පනවනවා. කළු පාට විශේෂ උපතක් පනවනවා. ඒ වගේම නිල් පැහැ විශේෂ උපතක් පනවන ලද්දේය. නිල් පාට විශේෂ උපතකුත් පනවනවා. රතු පැහැ විශේෂ උපතක් පනවන ලද්දේය. රතු පාට උපතක් කියලා විශේෂ උපතක් පනවනවා. ඒ වගේම තමයි කහ පැහැති විශේෂ උපතක් පනවන ලද්දේය. සුදු පැහැති විශේෂ උපතක් පනවන ලද්දේය. ඊළඟට උතුම් සුදු පැහැති විශේෂ උපතක් පනවන ලද්දේය. එතකොට බලන්න මේ පූර්ණකස්සප කියන කෙනා උපත් 6ක් ගැන කතා කරනවා. ඒ තමයි කළු පාට උපත විශේෂ, ඒ වගේම නිල් පැහැති උපත, රතු පැහැති උපත, ඒ වගේම කහ පැහැති උපත, සුදු පැහැති උපත. ඊළඟට මෙයා කියනවා විශේෂ සුදු පැහැති උපත. ගොඩාක් සුදු පාට, දිදුලන සුදු උපත. මෙන්න මෙහි විදිහට උපත් 6ක් පනවනවා. ඉතින් ආනන්දයන් වහන්සේ කියනවා ස්වාමීනි, මෙහිලා පූර්ණකස්සප විසින් කළු පැහැති විශේෂ උපතක් පනවන ලද්දේද එනම් එළුවන් මරන්නෝය, ඌරන් මරන්නෝය, කුකුලන් මරන්නෝය, මුවන් මරන්නෝය, ඒ වගේම රෞද්‍ර වූ මසුන් මරන්නෝය, සොරුය, සොරුන් මරන්නෝය. ඒ කියන්නේ චෝර ඝාතකයන්, සිරගෙවල් වල සිටින්නෝය. එබඳු වූ අන්‍ය කෝරකම් කරන්නෝ වෙද්ද ඔවුන් උදෙසාය. එතකොට පූර්ණකස්සප කළු පාට උපතක් කියලා පැනෙවේ සත්තු මරණ. ඒ කියන්නේ එළුවෝ, ඌරෝ, කුකුල්ලු, මුවෝ, ගවයෝ, මසුන්, මාළු මරණ මිනිස්සු. ඒ වගේම තමයි සොරකම් කරන අය. ඒ වගේම තමයි වදකයෝ, හිරගෙවල් වල දුක් විඳින අය, වැරදි කරලා දඬුවම් විඳින අය. ඒ වගේම තමයි එබඳු අන්‍ය වූ කූරකම් කරන අය.
කූරකම් කරන මිනිස්සු හැඳින්වුවේ කළු පැහැති උපත ඇති මිනිස්සු. ඊළඟට පූර්ණ කස්සප පනවනවා නිල් පාට උපතක්. ආනන්දයන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි එහිලා පූර්ණ කස්සප විසින් නිල් පැහැති විශේෂ උපතක් පනවන ලද්දේද එනම් ඒ උපත පනවන්නේ ලාමක දිවි ගෙවන භික්ෂූන් ගැනය. එමෙන්ම යම් කර්මවාදී ක්‍රියාවාදී වෙත්නම් ඔවුන් ගැනය. ඔන්න දැක්කද පූර්ණ කස්සප මොකද කරන්නේ? මෙයා නිල් පාට උපතක් කියලා විශේෂයෙන් උපතක් ගැන කතා කරනවා. ඒ උපතට ඇතුළත් වෙන්නේ කවුද? කර්මඵල විශ්වාස කරන අය. ඒ වගේම ඒ උපතට ඇතුළත් වෙන්නේ භික්ෂූන්. ඉතින් මෙයා කියනවා මේ භික්ෂූන් ලාමක දිවි ගෙවන්නේ. ඒ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා පින්වතුනි මේ ලෝකෙට සත්‍ය ස්වභාවය දේශනා කළා. ඒ කියන්නේ ඝන අඳුරෙන් අන්ධ වෙලා හිටපු මිනිස්සුන්ට ආලෝකය දැල්වලා ලෝකේ පේන්න සැලැස්සුවා බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට සත්‍ය දේශනා කළා. එතකොට සත්‍ය දේශනා කරනකොට බොරුවෙන් වංචාවෙන් රවට්ට හිටපු මිනිස්සුන්ට ලැබුණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැති වුණා. මොකද සත්‍ය ස්වභාවය මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළා. ඉතින් සත්‍ය ගැන දැක්ක මිනිස්සු අන්ධකාරයෙන් මිදුණා. එතකොට බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝරත්නයට මිනිස්සු ගොඩාක් සැලකුවා. සත්කාර සම්මාන කළා. ගෞරව කළා. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා උදෙසා දන්පැන් පූජා කරලා පින් රැස් කරගත්තා. වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගත්තා. අපෝපස්ථාන කරලා පින් රැස් කරගත්තා. ඒ උත්තමයන්ගෙන් ධර්මයේ ඇහුවා. ධර්මයේ තුලින් ජීවිතේ අභිවෘද්ධිය සලසා ගත්තා. සතර අපායෙන් සදහටම ගැලවිලා ගියා. මේ වගේ උතුම් ලාභයක් ලැබුවට පස්සේ ඒ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ දෙසට නැඹුරු වෙලා සිටියා. රහතන් වහන්සේලා දෙසට නැඹුරු වෙලා සිටියා. ඉතින් බලන්න ඒ නැඹුරු වීම කොච්චරද කියන්නේ. අදටත් මිනිස්සු කවුරු හරි සිවුර දාගත්ත කෙනෙක් ලාභ සත්කාර වෙනුවෙන් රහත් කියනවා. එතකොට මිනිස්සුන්ට අනේ මේ රහතන් වහන්සේ නමක්ද කියලා හිතෙනවා. ගෞරව කරනවා. බැලිනම් මේ ලාභ සත්කාර ලබා ගන්න කරන්නේ. ඇත්තටම රහතන් වහන්සේ නමක් කවදාවත් මම රහත් කියලා ගිහියන්ට කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ මාර්ගඵල ගිහියන්ට කියනවා නම් ඔහුට යම් භික්ෂුවකට සත්තු මරණකොට යම් පවක් රැස් වෙනවද? ඒ වගේම පවක් රැස් වෙනවා. නිරේගාමි අකුසලයක් රැස් වෙනවා. ඉතින් රහතන් වහන්සේ නමක් කවදාවත් පම්පෝරි ගහන්නේ නෑ රහත් කියලා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ විදිහට බුදුරජාන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා කවදාවත් තමන්ගේ අරහත්වේ ගිහියන්ට කිව්වේ නෑ. ඒක බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සීලය කෙරෙහි අධික ගෞරවයක් ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. එහෙනම් රහතන් වහන්සේලාට සීලය කෙරෙහි අධික ගෞරවයක් ඇති වුණාට පස්සේ කවදාවත් බුදුරජාන් වහන්සේ කරන්න එපා කියපු දෙයක් කරන්නේ නෑ. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතීතේ කටයුතු කරනකොට ඒ රහතන් වහන්සේලාගේ ගුණ දැකපු ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට අපෝපස්ථාන කළ පින් රැස් කරගත්තා. ඉතින් මේ විදිහට පින් රැස් කරගන්නකොට අනිත් අයට ලැබුණ ලාභ සත්කාර ඔක්කොම නැති වෙන්න ගත්තා. එතකොට මේගොල්ලෝ බුදුරජාන් වහන්සේට අගෞරව වෙන විදිහේ කතාවන් කිව්වා. ධර්මයට අගෞරව වෙන විදිහේ කතාවන් කිව්වා. සංඝයාට අගෞරව වෙන විදිහේ කතාවන් කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේට නින්දා පහස කළා. සංඝයාට නින්දා පහස කළා.
ඉතින් මේ වගේ ලාමක දේවල් කළා. ඒ මොකක් නිසාද? තමන්ගේ ලාභ සත්කාර නිසා. ඒවට ඇති ගිජු බව නිසා. ඉතින් මේ පූර්ණ කස්සප කර්මය ගැන යම් කිසි කෙනෙක් විශ්වාස කරනවාද? ඒ අය ලාමකයි කියනවා. දැන් හරියට කර්මයේ පරිපූර්ණම අවබෝධ කරලා වගේ. ඉතින් ඒ තමයි දෙවෙනි උපත. ඒ ලාමක දිවි ගෙවන භික්ෂුන් වහන්සේලා කියනවා. ඊළඟට තුන්වෙනි උපත තමයි පූර්ණ කස්සප රතු පැහැති විශේෂ උපතක් පනවනවා. ඒ රතු පැහැති විශේෂ උපත පනවන්නේ එක් සලුවක් අඳිනා නිගණ්ඨයින් ගැන. එතකොට මේ උපත පනවන්නේ කාටද? නිගණ්ඨයන්ට. එතකොට නිගණ්ඨයෝ එක සලුවක් අඳින විතරක් අඳින නිගණ්ඨයෝ ඉන්නවා. ඒ අයට තමයි රතු පැහැති උපත කියලා උපතක් පනවන්නේ. ඊළඟට මෙයා පෙනෙවුවා කහ පැහැති උපතක්. ආනන්දයන් වහන්සේ කියනවා ස්වාමීනි පූර්ණ කස්සප විසින් කළු පැහැති විශේෂ උපතක් පනවන ලද්දේද එනම් සුදුවත් හඳිනා ගියු නිගණ්ඨ ශ්‍රාවකයන් ගැනය. කහපාට විශේෂ උපත තමයි සුදු වස්ත්‍ර අඳින නිගණ්ඨ ශ්‍රාවකයෝ. ඒ කියන්නේ නිගණ්ඨ නාථපුත්තගේ ගෙහි ශ්‍රාවකයෝ. ඒගොල්ලන්ගේ උපත හැඳින්වුවේ කහ පැහැති උපතක්. නිගණ්ඨයන් හැඳින්වුවේ රතු පැහැති උපත. ඊළඟට ආනන්දයන් වහන්සේ කියනවා ස්වාමීනි එහිලා පූර්ණ කස්සප විසින් සුදු පැහැති විශේෂ උපතක් පනවන ලද්දේද එනම් ආජීවකයන් හා ආජීවිකාවන් ගැනය. ආජීවකයන් සහ ආජීවිකාවන්. එතකොට නොයෙක් ආජීවකයෝ හිටියනේ කාලේ. ඒ අයට ගැන තමයි මේ සුදු පැහැති විශේෂ උපතක් කියලා පැනෙන්නේ. ආජීවිකාවන්ගේ උපත. ඊළඟට ස්වාමීනි මෙහිලා පූර්ණ කස්සප විසින් යම් සුදු පැහැති විශේෂ උපතක් පනවන ලද්දේද දැන් සුදු පැහැති උපතක් වගේම සුදු පැහැති ගොඩාක් සුදු පැහැති උපතක් කියලා පැනෙවුවා. ඒ තමයි සුදු පැහැති විශේෂ වූ උපත තමයි එනම් නන්දය, වච්චය, කිසය, සංකිච්ඡය, මක්කලී ගෝසාල යන මොවුන් ගැනය. මෙන්න මේ පිරිස ගැන තමයි ඊතා සුදු උපත කියලා පනවන්නේ. ස්වාමීනි පූර්ණ කස්සප විසින් මේ විශේෂ උපත් 6 ගැන කියනවා මිනිස්සුන්ට. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ කතාව ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කිම ආනන්දේනි පූර්ණ කස්සපයාගේ විශේෂ උපත් 6 පිළිබඳව මේ පැනවීම සියලු ලෝකවාසීන් අනුමත කරන්නාහුද? මේ පූර්ණ කස්සපගේ මේ උපත් 6 මේ ලෝකයේ ඉන්න සියලුම මිනිස්සු අනුමත කරනවද කියලා ඇහුවා. එතකොට ආනන්දයන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි එය නොවේමය. ස්වාමීනි ලෝකේ ඉන්න හැම මිනිස්සයාම මේ උපත අනුමත කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේනි ඒක මෙන්න මේ වගේ දෙයක්. ආනන්දේනි එය මෙබඳු දෙයකි. ඒ තමයි තමා සතු ධනයක් නැති පොහොසත් නැති දිලිඳු පුරුෂයෙක් සිටී. ඔහු අකමැතිව සිටියදී ඔහුගේ අතෙහි කෙනෙක් මස් තබනවා. එතකොට ප්‍රණීත විදිහට හදපු මසක්, ගව මසක් ඔහුගේ අතේ තබනවා. තබලා මෙසේ කියනවා එම්බා පුරුෂය ඔබ මේ මසුත් කෑ යුත්තේය. මුදල්ද ගෙවිය යුත්තේය කියා. එතකොට ඔන්න මිනිස්සෙක් ඉන්නවා දිලිඳුයි, ධනෙ නැහැ, පෝසත් නැහැ. එතකොට එයා ගොඩාක් දුප්පත්. එතකොට මෙයාට සල්ලි වියදම් කරලා ප්‍රණීත භෝජන මස් මාළු අරගන්න විදිහක් නැහැ. ඉතින් ඒ වගේ දිලිඳු මිනිස්සෙකුගේ අතේ මස් තියනවා. මස් තියලා කියනවා ඔබ මේ මසුත් කෑ යුතුයි, මේවාට සල්ලිත් ගෙවිය යුතුයි. කාටද මේ කියන්නේ?
මස් ගන්න සල්ලි නැති දිලිඳු වෙච්ච මිනිස්සයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේයින්ම ආනන්දේනි මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අනුමත නොකරන ලද මේ විශේෂ උපත් හයක් යන කරුණ පූර්ණ කස්සප විසින් බාල වූ අව්‍යක්ත වූ ශේස්ත්‍රය නොදන්නා වූ අදක්ෂ වූ කෙනෙක් කරන සෙයින් පනවන ලද්දේය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සල්ලි නැති දුප්පත් දිලිඳු මිනිස්සයාගේ අතේ සල්ලි තියලා මස් තියලා සල්ලිත් ගෙවලා මස් කන්න කියනවා වගේ මේ පූර්ණ කස්සප විසින් මේ කියන දේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අනුමත කරන්නේ නැති මේ පූර්ණ කස්සප විසින් කියන දේ හරියට බාල වූ අව්‍යක්ත වූ ශේස්ත්‍රය නොදන්නා වූ අදක්ෂ වූ කෙනෙක් කරනවා වගේ වැඩක්. ඒක බාල අව්‍යක්ත අදක්ෂ ශේස්ත්‍රය ගැන දන්නේ නැති කෙනෙක් කරන දෙයක් කිව්ව මේක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේනි විශේෂ උපත් 6ක් මම පනවන්නෙමි. ඒ හොඳට අසන්න. මනවින් මෙනෙහි කරන්න මම පවසන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේ විශේෂ උපත් 6ක් මම පනවනවා. ඔන්න හොඳට මේ උපත් 6 අහගන්න. නුවණින් මෙනෙහි කරන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අහන්න විතරක් නෙමෙයිනේ. අහලා මොකද කරන්න තියෙන්නේ? දතා සුතා දතා. ඒ කියන්නේ සුතා කියලා කියන්නේ අහනවා. දතා කියලා කියන්නේ මතක තියාගන්නවා, ධාරණය කරගන්නවා. වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නුවණින් විමසනවා. දිට්ඨියා සුප්පටිවිතා. එතකොට තමයි දෘෂ්ටිය පිරිසුදු වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ වැරදි දැක්ම නිවැරදි වෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙනම් අහපු ධර්මය අපි මොකද්ද කරන්න ඕනේ? අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඔබ ධර්මයේ මතක තියාගත්තොත් එහෙම ඔබට ලැබෙන ලාභය තමයි වෙන වැඩකට නැති බාහිර දේවල් ඔබේ මතකයෙන් ඈත් වෙනවා. කිසිම ප්‍රයෝජනයක් නැති අපිට සිහි කරනකොට දුකක් ගෙන දෙන, බයක් ගෙන දෙන, තැති ගැනීමක් ගෙන දෙන අප්‍රිය අමනාප දේවල් සිතේ රැව්පිලි රැව් දෙනවද? ධර්මයේ මතක තියාගන්නකොට ඒවා සියල්ල යටපත් වෙලා යනවා. එතකොට එයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? සැප සතුට සලසන ධර්මය. ජීවිතයට සැනසීම උදා කරලා දෙන ධර්මය. ඒක නිසා අහපු ධර්මය අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ විදිහට මතක තියාගත්තට පස්සේ මතක තියාගත් ධර්මය හොඳට අපි වචනෙන් පුරුදු කරන්න ඕනේ. මතක තියාගත්ත ධර්මය හිතේ තියාගෙන ඉන්න නැතුව එක්ක තව කෙනෙකුට කියලා දෙනවා. එහෙම නැත්නම් අපිම වචනෙන් විතක්ක ਵਿਚාර කරනවා. ඉතින් මේ විදිහට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දැන් මම ඔබට විශේෂ උපත් 6ක් ගැන මමත් දේශනා කරනවා. හොඳට අහගන්න, නුවණින් විමසන්න. ඉතින් එසේ ස්වාමීනි කියලා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ ආනන්දේනි චලාබි ಜಾති 6 මොනවාද? ආනන්දෙන් මෙහිලා ඇතමෙක් කළු පැහැති විශේෂ උපතක් ලැබුවේ. කළු පැහැති දෙයක් උපදවයි. ආනන්දේනි මෙහිලා ඇතමෙක් කළු පැහැති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැති දෙයක් උපදවයි. ආනන්දේනි මෙහිලා ඇතමෙක් කළු පැහැති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැනොත් සුදු පැහැනොත් නිර්වාණී උපදවයි. ආනන්දේනි මෙහිලා ඇතමෙක් සුදු පැහැති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවයි. ඒ වගේම තමයි ආනන්දේනි මෙහිලා ඇතමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවයි.
ආනන්දේනි මෙහිලා ඇතමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවුත් කළු පැහැ නොවුත් නිර්වාණය උපදවයි. ඔන්න ඒ උපත් හයක් ගැන බුදුරජාණන් වහන්සේ දැන් විස්තර කරලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළා කෙනෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලබලා කළු පැහැ ඇති දෙයක් උපදවනවා. ඊළඟට කළු පැහැ ඇති විශේෂ උපතක් ලබලා සුදු පැහැති දෙයක් උපදවනවා. කළු පැහැති විශේෂ උපතක් ලබලා කළු පැහැත් නොවූ සුදු පැහැත් නොවූ නිර්වාණය උපදවනවා. කළුත් නොවූ සුදුත් නොවූ ධර්මයක් උපදවනවා. ඊළඟට සුදු පැහැති විශේෂ උපතක් ලබනවා. කළු පැහැති දෙයක් උපදවනවා එයා. ඊළඟට සුදු පැහැති විශේෂ උපතක් ලබනවා. සුදු පැහැති දෙයක් උපදවනවා. සුදු පැහැ ඇති දෙයක් උපදවනවා. සුදු පැහැති උපතක් ලබනවා ඊළඟට ඒ වගේම තමයි එයා ඒ උපතෙන් සුදු පැහැත් නොවූ කළු පැහැත් නොවූ නිර්වාණය උපදවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන මේ උපත් අය කොහොමද වෙන්නේ? ආනන්දෙනි මෙහිලා ඇතමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ කෙසේද? කෙනෙක් කළු පැහැති විශේෂ උපතක් ඔන්න ලබලා තියෙනවා. කළු පැහැති උපතක් ලැබපු කෙනා කළු පැහැති දෙයක් උපදවන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය මෙහිලා ඇතමෙක් නීච කුලේ උපන්නේ වෙයි. එනම් සැඩොල් කුලේ වේවා, වැදි කුලේ වේවා, කුළුපොතු කුලේ වේවා, රතකාර කුලේ වේවා, පුක්කුස කුලේ හෝ වේවා උපන්නේ වෙයි. එතකොට එයා ඔන්න මේ කියන අඩු කුලයක නීච කුලයක උපදිනවා. ඒ වගේම තමයි දිලිඳු වූවේ වෙයි. අල්ප ආහාර ඇතිව දුකසේ දිවි ගෙවන කෙනෙක්. දුකසේ කුසගිනි නිවා ගන්නා කෙනෙක්. දුකසේ වස්ත්‍ර ආදිය අඳින කෙනෙක්. හරියට ඇඳුමක් නැති කෙනෙක්. එමෙන්ම දුර්වර්ණයි. ලස්සන ශරීරේ හැම ලස්සන නැහැ. දැකීමට අප්‍රසන්න වූයේ වෙයි. දකිනකොට ප්‍රසන්න බවක් නැහැ. ඊතා මිටි වූයේ වෙයි. ඔන්න ගොඩාක් මිටි. ඒ වගේම තමයි බොහෝ රෝගාබාධ ඇත්තේ වෙයි. ඔන්න ගොඩාක් රෝගාබාධ හැදිලා ඉන්නවා. ඒ වගේම තමයි එක ඇහැක් පේන්නේ නැහැ. වකුටු අත්පා ඇත්තේ වෙයි. කොර වූයේ වෙයි. ඒ කියන්නේ අංග විකල වෙච්ච කෙනෙක්. ඉතින් ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් සුවඳ විලවුම් ඒ වගේම ආවාස ගෙවල් දොරවල් ගෘහ උපකරණ මේ ආදිය කිසිවක් නැති කෙනෙක්. ඒ තැනැත්තා එතකොට බලන්න ගොඩාක් දිලිඳු වෙච්ච මිනිස්සෙක්. නීච කුලයක ඉපදිච්ච හරියට කන්න බොන්න නැති අඳින්න ඇතුමක් නැති ඉන්න තැනක් නැති. ඒ වගේම තමයි ඒ කෙනාට ශරීරේ ලස්සන නැති මිටි අංග විකල වෙච්ච එක ඇහැක් විතරක් පේන කිසිම දෙයක් තමා සන්තක නැති කෙනෙක්. එයාට බුදුරජාණන් වහන්සේ එයාව හැඳින්වුවේ මොන උපතක් කියලාද? කළු පැහැති උපතක්, විශේෂ උපත. ඉතින් මේ විදිහට ඉපදිච්ච කෙනා, මේ විදිහේ ජීවත් වෙන කෙනා දැන් අපි මේ කෙනාට කියනවා අසරණ වෙච්ච කෙනෙක් කියලා. හැබැයි මෙයා අසරණ වුණාට මෙයා හරීම රෞද්‍රයි. ඔන්න බුදුරජාණන් දේශනා කරනවා එයා ඒ විදිහට අසරණ වෙච්ච කෙනා ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. මොකද කරන්නේ? සිතෙන්, කයින්, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙනවා. බුදුරජාණන් දේශනා කරනවා ඉතින් මේ කෙනා කයින් දුසිරිතේ හැසිර, වචනයෙන් දුසිරිතේ හැසිර, මනසින් දුසිරිතේ හැසිර, කයමෙදී මරණින් මතු අපාය දුගතිය විනිපාත නම් වූ නිරේ උපදිනවා. ආනන්දේනි මේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ
කළු පැහැති දෙයක් උපදවන්නේ වෙයි. මෙයා කයෙන් වචනයෙන් මනසෙන් දුසිරිතේ හැසිරිලා මරණින් මත්තේ දුගතිය නම් වූ අපාය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා. මේ කෙනාට කියන්නේ කවුද? කළු පැහැති විශේෂ උපතක් ලබා කළු පැහැ ඇති දෙයක් උපදවාගත්ත කෙනා. එයා කළු පැහැති උපතක් ලැබුවේ. ඒ වගේම තමයි කළු පැහැති දෙයක්ම ආයෙ උපදවා ගත්තා. ඒ කියන්නේ මේ ජීවිතයේ තිබ්බ දුකට වඩා 100,000 වාරයකින් ලක්ෂ කෝටි වාරයකින් වැඩි තව විශාල දුකක් හදාගත්ත මෙයා. ඒ කොහොමද හදාගත්තේ? කයෙන් දුසිරිතේ හැසිරිලා, වචනයෙන් දුසිරිතේ හැසිරිලා, මනසින් දුසිරිතේ හැසිරිලා. දැන් අපි දන්නවා කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කියන්නේ මොනවද කියලා. එතකොට ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය කාය දුස්චරිතය. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම වචී දුස්චරිතය. අනුන්ගේ දේවල් වලට ආස කිරීම, තරහ, මිත්‍යා දෘෂ්ටිය මනෝ දුස්චරිතය. ඉතින් මේ දිලිඳු වෙච්ච මිනිස්සයා මෙයා මොකද කරන්නේ? කයෙන් වචනයෙන් මනසෙන් මේ දේවල් කරනවා. කරාට පස්සේ මොකද වෙන්නේ? මරණින් මත්තේ නිරේ උපදිනවා. දැන් බලන්න පූර්ණ කස්සප මේ කළු උපත ගැන කියලා කිව්වේ මේ කළු උපත නිසා එයාට ලැබෙන ඉරණම මොකද්ද? මේ මොකොත් දැනගෙනද? එහෙම නෑ, කිසිම දෙයක් දැනගෙන නෙමෙයි. නිකාං මිනිසුන්ව රවට්ටන්න කියන්නම් වාලේ ඔහේ කියාගෙන යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කළු පාට උපත පැනෙව්වේ ඒ කළු පාට උපතින් යුක්ත කෙනාගේ ජීවිතේ කළු පැහැති දෙයක් උපදවා ගැනීම ගැන. ඒ උපදවාගත්ත කළු පැහැති දෙය නිසාම මරණින් මත්තේ නිරේ ඉපදීලා ඉන්නවා. මේ සියල්ල සම්බුදු නුවණින් දැකලා. නිරේ ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරලා දේශනා කරන මහණනි, ඔබලාට හිතෙන්න පුළුවන් මම මේ නිරේ ගැන විස්තර තව කාගෙන් හරි අහලා කියනවා ඇති. නෑ මහණනි, මම මේ නිරේ ගැන විස්තර මගේ මේ ඇස් දෙකෙන්ම දැකලයි මම කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ඒ ගැන සම්පූර්ණම දැකලයි මේ ධර්ම දේශනා කරන්නේ. ඔන්න එතකොට කළු පැහැති උපතක් ලබලා කළු පැහැති දෙයක් උපදවාගත්ත කෙනා. ඊළඟට ආනන්දේනි, ඇතමෙක් කළු පැහැති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැති දෙයක් උපදවන්නේ කෙසේද? කළු පැහැති උපතක් ලබලා සුදු පැහැති දෙයක් උපදවන්නේ කෙසේද? ඒ තමයි මෙහිලා ඇතමෙක් නීච කුලේ උපන්නේ වෙයි. එතකොට නීච කුලේ ඉපදිච්ච කෙනා නොයේ කුල තියෙනවනේ, පහත් කුල කියලා. ඔන්න ඒ පහත් කුලවල උපදිනවා. එතකොට දැන් අද කාලේ මේ ලංකාවේ තියෙන කුල වගේ නෙමෙයි. දැන් මේ කියන්නේ ඉන්දියාවේ තියෙන නීචම පහත්ම කුල. එතකොට ඒ වගේ ඉපදුනාට පස්සේ ඒ අය ගැන කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒ නීච කුලේ පහත් කුලේ ඉපදිච්ච කෙනා ආහාර පාන නැති, කණ්ඩ බොණ්ඩ හරියට නැති, ඇඳුමක් පැළඳුමක් නැති, ඉන්න තැනක් නැති, ශරීරේ ලස්සන නැති, මිටි, අංග විකල, එක ඇහැක් විතරක් පේන ඒ වගේ එක්කෙනෙක්. ඉතින් මේ කෙනා නමුත් මේ කෙනා කයෙන් දුස්චරිතය කරන්නේ නැහැ. වචනයෙන් දුස්චරිතය කරන්නෙත් නැහැ. මනසින් දුස්චරිතය කරන්නෙත් නැහැ. ඒ කියන්නේ මෙයා මොකද කරන්නේ? සත්තු මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. බලන්න, දැන් මෙයා ගොඩාක් දිලිඳු, දුප්පත්, නීච කුලේ ඉපදිච්ච අන්ත අසරණ වෙච්ච කෙනෙක්. නමුත් මේ කෙනා අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැහැ. කොච්චර බැනුම් ගෙරවිලි ආවත්, නින්දා අපහාස ආවත් තරහ ගන්නෙ නැහැ. තරහ එනකොට
පාලනය කරනවා. මෛත්‍රිය වඩනවා. ඒ වගේම තමයි සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. දන් දීමේ විපාක පිළිගන්නවා, පුද පූජාවන් වල විපාක පිළිගන්නවා, සේවා කටයුතු වල විපාක තියෙනවා කියලා පිළිගන්නවා, මෙලව පරලොව පිළිගන්නවා, ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්නවා. කර්මයක් කළොත් යහපත් වූ අයහපත් වූ ඒකේ විපාකයක් ඒකාන්තයෙන්ම තියෙනවා කියලා ඒක විශ්වාස කරනවා. මව කියලා සැලකිය යුතු විශේෂ කෙනෙක් ඉන්නවා. පියා කියලා සැලකිය යුතු විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි නිරය, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ආදී ඕපපාතික උපත් තියෙනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී උපත් තියෙනවා. මෙයා ඒව විශ්වාස කරනවා. ඊළඟට ජීවිතේ යථාර්ථය අවබෝධ කරලා මේයි සත්‍ය කියලා ලෝකෙට ප්‍රකාශ කරන, දේශනා කරන බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැබෑ ස්වභාවය දැනගන්න පුළුවන් කියන එක එයා දන්නවා. ඉතින් මේ විදිහේ ඉන්න කෙනා මරණින් මත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ උපදිනවා. දෙවියන් අතරට යනවා. ආනන්දේනි මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ වෙයි. ඔන්න ඔහුගේ උපත කළු පාට එකක්. හැබැයි මෙයා උපද්දවා ගත්තා සුදු පැහැති දෙයක්. ඒ සුදු පැහැති දේ තමයි කාය සුචරිතයත්, වචී සුචරිතයත්, මනෝ සුචරිතයත්. මරණින් මත්තේ කොහෙද ඉපදුනේ? දෙවියන් අතරේ ගියා. ඕක තමයි කළු පැහැති විශේෂ උපතක් ලැබපු කෙනා සුදු පැහැති දෙයක් උපදවා ගත්තා. ඊළඟට ආනන්දේ ඇතමේ කළු පැහැති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැත් නොවූ සුදු පැහැත් නොවූ නිර්වාණය උපදව ගන්නේ කෙසේද? ඔන්න දැන් තුන්වෙනි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එයා ඔන්න කළු පැහැති උපතක් ලැබලා කළුත් නොවන සුදුත් නොවන නිර්වාණය උපදව ගත්තා. ඒ තමයි අර පරණ විදිහටම ඔන්න දුප්පත් වෙලා, දිලිඳු වෙලා, නීච කුලේ උපදිනවා කෙනෙක්. ඒ විදිහට ඉපදිලා එතකොට එයාට ඔන්න ලෙඩ රෝග හැදිච්ච, අසරණ වෙච්ච, කුදු ගැහිච්ච, අංග විකල වෙච්ච, එක ඇහැක් විතරක් පේන, කාත් කවුරුත් නැති කෙනෙක්. ඉතින් මෙයාට කිසිම දෙයක් නැහැ. නමුත් මේ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ධර්මයට කෙරෙහි පැහැදිලා ධර්මයේ පුරුදු කරනවා. එතකොට මේ කෙනා බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. දැන් එතකොට බුදුරජාන් වහන්සේ මුල් කාලේ බුද්ධ ශාසනයේ පැවිදි වෙනකොට ඒ පැවිදි වෙන්න කැමති ශ්‍රාවකයන්ට ඕනම කෙනෙකුට අවස්ථාව දුන්නා. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ කාලේ පැවිදි වෙන හැමෝම සසරෙන් එතර වෙන්න පින තියෙන අය. ඒ ජීවිතේම නිවන් දකින අය. ඉතින් නොයෙක් මාදිලී නොයෙක් විදිහේ අය බුද්ධ ශාසනය පැවිදි වුණා. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ දිලිඳු වෙච්ච කෙනත් ඔන්න ගිහි ජීවිතේ අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වෙනවා. ඉතින් බුද්ධ ශාසනය පැවිදි වෙලා සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන්න වූ පංච නීවරණයන් ප්‍රහාණය කරලා සතර සතිපට්ඨානේ මනා ලෙස සිත පිහිටුවාගෙන බොජ්ජංග ධර්මයන් වඩනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන අංග 7කින් යුක්ත ධර්මයන්. මේ විදිහට බොජ්ජංග ධර්මයන් වඩලා එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරලා අරහත්ත්වයට පත් වෙනවා. නිර්වාණේ උපදවනවා. ආනන්දේ මෙසේ කළු පැහැති විශේෂ උපතක් ලැබුවේ කළුත් නොවූ සුදුත් නොවූ නිර්වාණේ උපදවන්නේ වෙයි. එහෙනම් කළුත් නොවූ සුදුත් නොවූ නිර්වාණය උපදවන්නේ කියන්නේ ඒ කෙනා කිසිම කර්මයක් තමන්ගේ ජීවිතේට කියන්නේ හොඳ හෝ නරක හෝ කිසිම කර්මයක් රැස් කරන්නේ නැතුව කර්ම ඔක්කොම ඡය කරලා දානවා. කර්මයන් ඡය කරපු ඥානය උපදව ගන්නවා. කම්මක්ඛය ඥානය, ආසවක්ඛය ඥානය උපදවා ගන්නවා. එතකොට නිවන සාක්ෂාත් කරනවා. නිවන උපදවා ගන්නවා. එතකොට එයා ආය සසරේ උපදින්නේ නැහැ.
ඊළඟට දේශනා කරන ආනන්දය සුදු පැහැති විශේෂ උපතක් ලබලා කළු පැහැති දෙයක් උපදවගන්නේ කෙසේද? තව කෙනෙක් ඉන්න සුදු පැහැති විශේෂ උපතක් ලබලා කළු පැහැති දෙයක් උපදව ගන්නවා. ඒ තමයි කෙනෙක් උසස් කුලයේ උපදිනවා. ශාස්ත්‍රීය කුලේ, බ්‍රාහ්මණ කුලේ, එතකොට ගෘහපති මහාසාර කුලයේ උපදිනවා. ආඩ්‍ය වූ බොහෝ භෝග සම්පත් තියෙන, රන් රිදී මුතුමැණික් තියෙන, ලස්සන රූපයක් තියෙන, ශරීරයේ හොඳ ලස්සනට පිහිටපු අංගපසංග ඇති, උතුම් වර්ණ සෞන්දර්යයකින් යුක්ත, ආහාර පාන මල් සුවඳ විලවුන් ආදිය හැම දෙයක්ම තියෙන ඔන්න මිලියන කෙනෙක් වෙලා උපදිනවා. ගොඩාක් සල්ලි තියෙන පවුලක ඔන්න උපදිනවා. ඉතින් සල්ලි තියෙන පවුලේ ඉපදිලා මෙයා කයෙන් දුසිරිත් කරනවා, වචනයෙන් දුසිරිත් කරනවා, මනසින් දුසිරිත් කරනවා. එතකොට සල්ලි තිබ්බා කියලා දුසිරිතේ නැති වෙන්නේ නැහනේ. එතකොට අද කාලේ වැඩිපුරම දුසිරිත් කරන්නේ සල්ලි තියෙන මිනිස්සු. එතකොට වැඩිපුරම සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාමසේවණිය යෙදෙන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ ඔක්කොම සල්ලිකාරයෝ තමයි අද. ඉතින් ওই විදිහට දුෂ්චරිතේ කරාට පස්සේ කය බෙදී මරණින් මත්තේ නිරේ උපදිනවා. මොකද වෙන්නේ? නිරේ උපදිනවා. නිරේ ඉපදුනාට පස්සේ එයාට ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඒක තමයි කියනවා සුදු පැහැති උපතක් ලබලා කළු පැහැති දෙයක් උපදවා ගත්ත කෙනා කියලා කියන්නේ. ඊළඟට සුදු පැහැති උපතක් ලබලා සුදු පැහැති දෙයක් උපදව ගත්ත කෙනා කියන්නේ කවුද? ඒ තමයි ආනන්දය. ඇතම් කෙනෙක් අර වගේම උසස් කුලයක හොඳට සල්ලි භාගය ඇතුව හැම සැප සම්පතක්ම ඇතුව උපදිනවා. එතකොට මිනිස්සුන්ට සල්ලි භාගයේ සැප සම්පත් කෑම බීම හැම දෙයක්ම ලැබෙන්නේ කොමක් නිසාද? රජේ නිසාද? නෑ. ඒක ලැබෙන්නේ සසරේ රැස් කරපු පින නිසා. ඉතින් පින් රැස් කරන්නේ නැතුව රජයට කොච්චර බැන්නත් තව කාටවත් ඇඟිල්ල දික් කරාට අපිට ඒක ලැබෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි ඒ භවභෝග සම්පත් ලැබෙන සැප සම්පත් ලැබෙන පින රැස් කරන්න ඕනේ. අපි මේ ජීවිතේ රැස් කරොත් පින සමහර විට මේ ජීවිතේ මේක විපාක දෙනවා. ඉතින් මේ ජීවිතේ පින් රැස් කරන්නේ නැත්තම් කලින් ජීවිතේ පින් රැස් කරපු පිනකුත් නැත්තම් භවභෝග සම්පත් ලබන්න සැපසේ ඉන්න අපි කොච්චර කෑ ගැහුවත් පෙළපාලි ගියත් උද්ඝෝෂණ කරත් ඒක ලැබෙන්නේ නැහැ. මොකද පිනෙන් තමයි සැපේ ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින කියන්නේ සැපයට කියන තවත් නමක්. ඉතින් ඒ විදිහට පින් කරපු කෙනාට සැප සම්පත් ලැබෙනවා. ඉතින් මේ කෙනා හොන්න උසස් කුලයේ උපදිනවා. හැබැයි මෙයා අර වගේ පව් කරන්නේ නැහැ. එයා හොඳ දේවල් කයෙන් වචනෙන් මනසෙන් දුෂ්චරිතී හැසිරෙන්නේ නැහැ. සුචරිතී හැසිරෙනවා. ඒ කෙනා මරණින් මත්තේ සුගති දෙවියන් අතරේ උපදිනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරන මෙසේ ආනන්දය සුදු පැහැති විශේෂ උපතක් ලැබ සුදු පැහැති දෙයක් උපදවන්නේ වෙයි. සුදු පැහැති විශේෂ උපතක් ලබලා සුදු පැහැති දෙයක් උපදවා ගන්නවා. ඒ වගේම ආනන්දය ඇතමෙක් සුදු පැහැති විශේෂ උපතක් ලැබ කළුත් නොවූ සුදුත් නොවූ නිර්වාණය උපදවගන්නේ කෙසේද? ඔන්න ඒ තමයි ආනන්දයේ මෙහිලා ඇතැම් පුද්ගලෙක් උසස් කුලයේ උපදිනවා. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති මහාසාර කුලවල උපදිනවා. ගොඩාක් භවභෝග සම්පත් තියෙන, මිල මුදල්, ධන ධාන්‍ය, ඉඩ කඩම් හැම දෙයක්ම තියෙන සැප සම්පත් තියෙන පවුලක උපදිනවා. මේ විදිහට ඉපදිලා මෙයා මොකද කරන්නේ? ඒ තැනැත්තා බුද්ධ ශාසනය ගැන දැනගෙන ගිහි ජීවිතේ අත්හැරලා කෙස් රැවුල් බාලා කසාවත් පොරව ගන්නවා. පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඒ පැවිදි වෙලා ප්‍රඥාව දුර්වල කරන සිතට උපක්ලේශ වූ පංච නීවරණයන් ප්‍රහාණය කරනවා. සතර සතිපට්ඨානෙ වඩනවා. සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරලා අරහත්ත්වයට පත් වෙනවා. නිවන උපදව ගන්නවා. ඒ තමයි ඒ කළුත් නොවූ සුදුත් නොවූ නිර්වාණය උපදව ගත්තා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය මෙසේ සුදු පැහැති උපතක් ලැබ විශේෂ උපතක් ලැබලා සුදු පැහැනොත් කළු පැහැනොත්
නිර්වාණයේ උපදවන්නේ වෙයි. ඔන්න මේ තමයි උපත් 6. එතකොට පළවෙනි උපත කළු උපතක්. ආය එයා කළු පැහැති දෙයක්ම උපදවා ගත්තා. ඊළඟට දෙවෙනි උපත කළු උපතක්. එයා සුදු පැහැති දෙයක් උපදවා ගත්තා. ඒ කියන්නේ සිතෙන් කයින් වචනෙන් හොඳ දේවල් කරලා දෙවියන් අතර ගියා. පළවෙනි කෙනා නරක දේවල් කරලා නිරේ ගියා. තුන්වෙනි කෙනා දුප්පත් කෙනෙක්. හැබැයි එයා බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා සප්ත බොජ්ජංගයන් දියුණු කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරලා නිර්වාණය සාක්ෂාත් කරනවා. එයා කුසල් අකුසල් ඔක්කොම නැති කරලා දානවා. හතරවෙනි කෙනා සල්ලි තියෙන පවුලක උපදින්නේ. ඊට පස්සේ කයෙන් වචනයෙන් මනසින් දුෂ්චරිතය කරලා නිරේට යනවා. පස්වෙනි කෙනා සල්ලි තියෙන පවුලක උපදිනවා. හැබැයි එයා ඒ සල්ලි වලින් මත් වෙන්නේ නැහැ. කයෙන් වචනයෙන් මනසින් හොඳ දේවල් කරනවා. මොකද එයා දන්නවා කලින් ජීවිතේ හොඳ දේවල් කරපු නිසා තමයි මට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතෙත් මං හොඳ දේවල් කරන්න ඕනේ. එයා මරණින් මත්තේ දෙවියන් අතරේ උපදිනවා. ඒ කෙනාට කියනවා සුදු පාට උපතක් ලබලා විසුදු පාට විශේෂ උපතක් ලබලා සුදු පාට දෙයක් උපදවා ගත්තා. ඊළඟට සුදු පැහැති උපත විශේෂ උපතක් ලබලා කළුත් නොවන සුදුත් නොවන නිර්වාණය උපදව ගත්ත කියලා කියන්නේ. සල්ලි තියෙන පවුලක උපදිනවා. එයා ජීවිතේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ සල්ලි කොච්චර තිබ්බත් මේවා සියල්ල අත්හැරලා දාලා යන්න වෙනවා. සසරේ යනකොට ආයේ සතර අපායේ වැටෙන්න වෙනවා කියලා කල්පනා කරලා එයා බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. ඔන්න හොඳට ධර්මයේ දියුණු කරලා සප්ත බොජ්ජංග වඩලා අරහත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ මෙයා නිර්වාණය සාක්ෂාත් කරපු රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. කළුත් නොවන සුදුත් නොවන නිර්වාණය සාක්ෂාත් කරා කියන්නේ මේ කෙනාට. ඉතින් මේ තමයි විශේෂ උපත් 6. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අපිට මෙන්න මේ විශේෂ උපත් 6 දේශනා කළා. ඉතින් අපි අපේ ජීවිතේට දැන් බලන්න මේ උපත් 6න් එකකට අපි ඇතුළත්ද නැද්ද? ඇතුළත්. ඒ වගේම තමයි මේ උපත් 6න් එකකට අපේ ඊළඟ ජීවිතයත් ඇතුළත්. ඔන්න ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් අපි ඊළඟ ජීවිතේ යන්නේ කුමන උපතකටද? මොකද සිතෙන් කයින් වචනෙන් කරන දේ දන්නේ කවුද? අපිද නැත්තම් ඔබද? තමන්ම තමයි සිතෙන් කයින් වචනෙන් කරන දේ දන්නේ. ලෝකෙට සැඟෙව්වට තමන්ගේ හිතට සඟවන්න බෑ. ඒ විදිහට සිතෙන් කයින් වචනෙන් නරක දේවල් කරපු කෙනාට ලැබෙන උපතත් අපි දන්නවා. හොඳ දේවල් කරපු කෙනාට ලැබෙන උපතත් අපි දන්නවා. ඉතින් ඒ නිසා මේ දේශනාව අපි සියලු දෙනාටම සිතෙන් කයින් වචනෙන් හොඳ දේවල් රැස් කරලා හොඳ උපතක් ලැබලා බුද්ධ ශාසනය තුල රැකවරණේ සලසගෙන සතර අපායන් අත මිදෙන්න උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ නම්බර 348 7 වන පටුමග නිසල තැන්න මහකිලි යන ලිපිණී පදිංචි පින්වත් WP චන්ද්‍රා මේගස්තිනිය මහත්මිය, RM විමලරත්න මහත්මයා සහ මවවන MK වයලට් උපාසිකා මාතාව විසින් රැස්කර සියලු පින් අපි අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු ඇතුළු සදෙවි ලෝකවාසී දෙවියෝ සතුට සිතින් මේ පින අනුමෝදන්ව දිව්‍ය අසීසුරින් වැඩිත්වා, සීක බල ධර්මයෙන් වැඩිත්වා, පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණේ අද දවසේ දායකත්වයේ දරපු සියලු පින්වතුන්ටත් පවුලේ හැම දෙනාටමත් සලසා දෙත්වා. සියලු දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරගන්න මේ සියලු පින් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පින් අපගේ ගුරු දේවයන් වහන්සේට අපි අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරගන්න මේ සියලු පින් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොව යන්නට යෙදුන මීට මාස 3කට පෙර මිය පරලොව ගිය ජේ රත්නායක මිත්තනියට අනුමෝදන් කරනවා. මීට වසර 2කට මිය පරලොව ගිය WP ලිලි මිත්තනියට මේ පින් අනුමෝදන් කරනවා. මීට වසර 7කට පෙර මිය පරලොව ගිය RM ඩිංගිරි අම්මා නැන්දනිය ඇතුළු දෙපාර්ශවයෙන් මියගිය සියලු ඥාතීන්ට
අනුමෝදන් කරනවා. සියලු මළගිය ඥාතීන් ඔබ අප සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන්ව පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපෙන් සැපයටපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදෙන්න මේ පින හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින දෙමව්පියන්ට මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඒ වගේම 23 වෙනිදා 15 වෙනි උපන්දිනයේ සමරන්නට යෙදුන RMN උමේජා දියණියට මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ දියණියට නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා. ඒ වගේම අධ්‍යාපන කටයුතු සුවසේ සිදු කරගන්න ලැබෙත්වා. අනාගත ජීවිතය සාර්ථක කරගන්න ශ්‍රාවක දියණියක් බවට පත්වෙන්න මේ සියලු පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පින් සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රැස්කර සියලු පින් ධර්මයන් WP පැන්සිස් සීයාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම MK වයලට් මෑණියන්ට ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් කරනවා. හැම දෙනා නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. ඔබ සියලු දෙනා කරන කියන රැකී ආරක්ෂාවන් සුවසේ සිදු කරගන්න ලැබෙත්වා. හැම දෙනාගේ ජීවිතයට තුනුරුවනේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ පින් රැස් කරගෙන සිල් ගුණදම් දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ දායකත්වයේ දරපු සියලු පින්වතුන්ට පවුලේ හැම දෙනාටම මේ සියලු පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පින් මහමෙවුනා වාසී සියලු සාමින් වහන්සේලාට, ලක්වාසී ලෝකවාසී සිල් ගුණදම් වඩන මහා සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සුවසී සසුන් පිළිවෙත් පුරමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පින් පැවිදි අපේක්ෂක සියලු දූ දරුවන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට, ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලි හැම දිනාටම ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු පින්වතුන්ටත්, අපගේ ගුරුවර දෙමව්පියන් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් කරනවා. හැම දිනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. සුවසේ පින් රැස් කරගෙන සිල් ගුණදම් දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉපදෙන මැරෙන සසර දුකින් අත මිදෙන්න මේ සියලු පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය